හැමදිනම සාදුකාරයක් පවත්වලා নমස්කාරය කියන පන්සල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสารณගමනං සම්පුන්නං ගාථා බිරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා බිරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා බිරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා විරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දත්තානා විරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුඛං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සක්ක මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරුගා මහබයාති ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා. පින්වත්නි, අද දිනය සිඩ්නි නගරේ කාලින්පර්ඩ් අවට පින්වත් සදහැවතුන්ට විශේෂ දවසක්. පහුගිය කාලවකවානුව පුරාවටම තිබුණු අඩුවක් සම්පූර්ණ කරමින් බෞද්ධ ජනතාවගේ
හිතසුව පිණිසත් ධර්ම මාර්ගයේ දොරටු විවර කරන්නටත් ගිහි ලෞකික ජීවිතය දහමින් පෝෂණය කරන්නටත් ආධ්‍යාත්මික ජීවිතයකට මඟ පාදන්නටත් විශේෂයෙන්ම නිර්මල බුද්ධ වචනය පින්වත් ඔබේ ජීවිතයට සමීප කරන්නට අද දිනේදී විදර්ශනා බෞද්ධ විහාරස්ථානයේ කටයුතු මෙම ධර්මදේශනාව තුළින් ආරම්භ කරන්නට යෙදෙනවා. මේ ආරම්භක පින්කමේම දායකත්වයේ භාරගෙන කටයුතු කරනු ලබන්නේ මිත්‍රපාල දෙනගමගේ මහත්මාණන්ගේ ජීවිතය සසර පිනෙන් පුරවන්නට ඒ දෙනගමගේ පවුලේ ඇත්තන් මේ උතුම් වූ පින්කමේ දායකත්වයේ භාරගෙන කටයුතු කරන් තියදෙනවා. ඒ පවුලේ ඇත්තන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් විදර්ශනා බෞද්ධ විහාරස්ථානයේ පරිපාලන කටයුතු වල නිරත වෙලා ඉන්න පින්වත් ඇත්තන්ටත් විදර්ශනා බෞද්ධ විහාරස්ථානයේ ධර්ම දාන කමිටුවේ පින්වත් ඇත්තන්ටත් අප හැම දිනාටම මේ උතුම් වූ ධර්මානුශාසනාව නිර්වාණ ප්‍රාර්ථනයේ සමෘද්ධ වීම පිණිසම හේතු වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාව ඇති කරන්න. සාදු සාදු සාදු. පින්වත්නි, දන්න කතාවක නොදන්න පැතිකඩක් පිළිබඳව ඉතා ගැඹුරු විමසුමක් කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. ඒ ඔබත් මම සරණ ගිය අප ලෞතර ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය පිළිබඳව මේ දේශනාව සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ ඕපම්ම වග්ගයට අයිති අරිය පරියේෂණ සූත්‍ර දේශනාව. ආත්ම පරියේෂණ සූත්‍රය කියලා කිව්වත් බොහෝම නිවැරදියි. ඒ කාලෙදී ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරද්දී උන්වහන්සේ දහවල් කාලයේ ලැබෙත්ම තමන්ගේ පාත්‍රයත් අරගෙන පිණ්ඩපාත දානය සඳහා වැඩම කරනවා. මෙහෙම එක්තරා දවසක ලෞතර බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාත දානයට වැඩම කරපු අවස්ථාවේදී භික්ෂූන් වහන්සේලා පිරිසක් ආනන්ද හාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා ආනන්ද ස්වාමින් වහන්සේ මුණ ගැහිලා ආනන්ද ස්වාමින් වහන්සේට ප්‍රකාශ කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් අපට බුද්ධ දේශනාවක් අහන්ට ලැබිලා බොහෝ කාලයක් ගත වෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් සම්මුඛ බුද්ධ දේශනාවක් අහන්ට අපි ඉතාමත්ම කැමතියි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කිව්වා. කිව්වම ආනන්ද හාමුදුරුවෝ ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කළා එහෙනම් ඔබ වහන්සේලා රම්මක බමුණාගේ ආශ්‍රමයට වැඩම කරන්නට කියලා. දහවල් කාලයේදී පිණ්ඩපාත දානයක් සිද්ධ කරලා පිණ්ඩපාත දානය වළඳලා අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේදී ආනන්ද හාමුදුරුවන්ට සිහිපත් කරන්ට යෙදුනා සවැත් නුවර නැගෙනහිර දිශාවේ තියෙන විශාඛා මහ උපාසිකාව විසින් සිදු කරන්ට යෙදුණු පූර්වාරාමයට වැඩම කරමු කියලා දහවල් කාලයේදී. දැන් ඔබ බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතය කෙනෙක් හිතන්න පුළුවන් බුදුහාමුදුරන්ගේ බුද්ධ ජීවිතය හරි අවිවේකී ජීවිතයක් කියලා. එහෙම නෑ. ලෞතර බුදුරජාණන් වහන්සේ උදෑසන කාලයේදී ජේතවනාරාමයේ, දහවල් කාලයේදී පූර්වාරාමයේ ඉතාමත්ම විවේකී සුවයෙන් බොහෝ දිනවල සමාධියෙන් යුතුව කාලය ගත කරලා තියෙනවා. දහවල් කාලයේ පූර්වාරාමයට වැඩම කරලා පූර්වාරාමයේ කාලය ගත කරලා සවස් භාගයේ එළඹෙත්ම ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ ඒ නැගෙනහිර දිශාවේ තියෙන පොකුණට ජල ස්නානය කරන්න පැම් පහසුවෙන්ට වඩිනවා. ඒ වැඩම අවස්ථාවේදී
ආනන්ද හාමුදුරුවෝ ලෞතර බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා අයං බන්තේ රම්මකස්ස බ්‍රහ්මනස්ස අස්සමෝ අවිදුරේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රම්මක බ්‍රහ්මණයාගේ ආශ්‍රමය මේ තාමත්ම ළඟ තියෙන. වැඩි දුරක එහෙම නෙමෙයි. රමණීයෝ බන්තේ රම්මකස්ස බ්‍රහ්මනස්ස අස්සමෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ රම්මක බ්‍රහ්මණයාගේ ආශ්‍රමය තාමත්ම අලංකාරයි. රමණීයයි. පාසාදිකෝ. ඒක දැක්කම පැහැදෙනවා ස්වාමී. ඒ නිසා අනුකම්පාවෙන් රම්මක බ්‍රහ්මණයාගේ ආරාමයට වැඩම කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කරනවා. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පිළි අරගෙන රම්මක බමුණාගේ ආශ්‍රමයට වැඩම කරන්ට යෙදෙනවා. දැන් පින්වත් ඔබ බලන්න ඒ කාලෙදී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ඒ කාරණාව පිළිබඳ ප්‍රකාශ කරන්න පාවිච්චි කරන වාග් විලාශය මොනතරම් සරලයි. දැන් අපිට යම් කිසි වෙලාවකදී ওই වගේ අවස්ථාවකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් එහෙම බොහෝ වෙලාවට අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඇසුර හිටියා නම් මේ වර්තමාන කාලේ අපි කොහොමද ඒක බුදුරජාණන් වහන්සේට දැනුනේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් ආවා. තථාගතයන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරන්නට බැරි වුණායි කියලා කිව්වා බොහෝ කාලයක් පුරාවට. ඒ නිසා සම්මුඛ දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට කැමතියි කියලා කිව්වා. ඉතින් මම මේ භික්ෂුන් වහන්සේලාට කිව්වා රම්මක බමුණගේ ආශ්‍රමයට යන්න කියලා. ස්වාමීනි අපි එහෙමනම් රම්මක බමුණගේ ආශ්‍රමයට වැඩම කරමු නේද කියලා. එතකොට අපේ වාග් විලාශය බලන්න ඒක හරි සංකීර්ණයි. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ වාග් විලාශය ඉතාමත්ම සරලයි. උන්වහන්සේ මේ එක වචන දෙක තුනකින් තථාගතයන් වහන්සේට ඒ බව ප්‍රකාශ කරලා ලෞතර බුදුරජාණන් වහන්සේව වඩම්මවාගෙන යනවා රම්මක බමුණාගේ ආශ්‍රමයට. දැන් ආශ්‍රමයට යද්දී ආශ්‍රමයේ දොරවල් එහෙම වහලා ඇතුළත ඒ භික්ෂුන් වහන්සේලා යම්කිසි කතාවක නිරත වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේටත් ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඇහෙන ධර්ම කතාවක නිරත වෙලා ඉන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ අර ධර්ම කතාව ඉවර වෙනකම් රම්මක බමුණගේ ආශ්‍රමයේ දොරගහව හිටගෙන ඉඳලා ඒ ධර්ම කතාව අවසන් වුණාට පස්සේ ඇතුළත නිහඬ වුණාම තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් අර දොරේ අගුල හිමින් සොලවනවා. සොලවලා උන්වහන්සේගේ උගුර ටිකක් පාදනවා. එතකොට අර භික්ෂුන් වහන්සේලා ඇවිත් දොර හැරලා ලෞතර බුදුරජාණන් වහන්සේව ආශ්‍රමයේ ඇතුළට වඩම්මවාගෙන යනවා. ඉතින්වත් ඔබ හිතන්න අද වර්තමාන කාලේ එහෙමනම් පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් අද සමාජය එහෙම කරයිද? ලෞතර බුදුරජාණන් වහන්සේ මොනතරම් නිර්හංකාර ජීවිතයක් තථාගතයන් වහන්සේ තුළ තිබුණද කියන කාරණාව අපට මේ වගේ අවස්ථාවල් වලින් බොහෝම හොඳට පසක් වෙනවා. හිතන්න අද වර්තමාන ලෝකය මාන්නෙන් මත් වෙලා ඉන්නේ. අද වර්තමාන ලෝකය මාන්නෙන් තීරණ ගන්න, මාන්නෙන් කටයුතු කරන්නේ, මාන්නෙන් තමයි හැමදේම තීරණය කරන්නේ. හැබැයි ලෞතර බුදුහාමුදුරුවෝ එහෙම නැහැ. තථාගතයන් වහන්සේ ඒ ආශ්‍රමය ඇතුළට වැඩම කළාම ඒ කාලෙදී ඒ සියලුම ආශ්‍රමවල බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කාලයේදී තථාගතයන් වහන්සේ හදිස්සියේදීවත් වැඩම කළොත් බුදුරජාණන් වහන්සේට වැඩින්ට ආසනයක් පනවලා තිබුණා. රම්මක බමුණගේ ආශ්‍රමයේ ඒ ආසනය පනවලා තිබුණා. ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ආසනයේ ගිහිල්ලා වැඩ හිඳගෙන අර භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා මහණෙනි මා එන්න පෙර අතුව ඔබලා කිනම් කතාවක නිරත වේද කියලා. එතකොට ඒ භික්ෂුන් වහන්සේලා පිළිවදන් සපයනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි භාග්‍යවතුන් වහන්සේ පිළිබඳවයි කතා කරමින් හිටියේ කියලා. සාදු වික්ඛවේ කියලා බුදුරජාණන් වහන්සේ යහපත් මහණෙනි යහපත්. ගිහිගේ අතහැරලා ශ්‍රද්ධාවෙන් පැවිදි වෙන ඔබ නිරන්තරයෙන්ම කාරණා දෙකක් සිහිපත් කළ යුතු වෙනවායි කියලා කියනවා. සන්නිපතිතහනම් භික්ඛවේ
ධර්ම කතාවක නිරත වෙන්න ඕනේ කියලා කියනවා. එහෙමත් නැත්නම් ධර්ම කතාවක් සිද්ධ කරන්නට අවස්ථාවක් නැත්නම් පහසුව සැලසීලා නැත්නම් සුදුසු කෙනෙක් නැත්නම් පෙර ඇසූ විරූ ධර්මයේ පිළිබඳව බොහෝම නිහඬව ආර්ය තුෂ්ණීම්භූත භාවයෙන් සිහිපත් කරන්න ඕනේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ළඟට වදාලා මහණෙනි මේ ලෝකේ සෙවීම් දෙකක් තියෙනවා. ආර්ය වූ සෙවීම සහ අනාර්ය වූ සෙවීම. අනාර්ය වූ සෙවීම තමාත් උපදින බව දැනගෙන උපදින ස්වභාවයෙන් ඉඳගෙන උපදින ස්වභාවයෙන් යුතු දේවල්ම හොයනවා. තමාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුතු දේවල්ම ජීවිතේට හොයනවා. තමාත් රෝග පීඩාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝග පීඩාවට පත්වෙන ස්වභාවයෙන් යුතු දේවල්ම හොයනවා. තමාත් මරණයට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන දේවල්ම ජීවිතේට හොයනවා. තමාත් ශෝක කරන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක කරන දේවල්ම ජීවිතේට හොයනවා. තමාත් කිලිටි වන ස්වභාවයෙන් ඉඳගෙන කිලිටි වන ස්වභාවයෙන් යුතු දේවල්ම ජීවිතේට හොයනවා. තමාත් උපදින ස්වභාවයෙන් ඉඳගෙන උපදින ස්වභාවයෙන්ම ජීවිතේට හොයන දේවල් මොනවද? දෙමව්පියෝ, අම්මා තාත්තා, සැමියා, බිරිඳ, දරුවෝ, ඥාතීන්, සහෝදරයෝ, හිතවත් අය, අන්තේවාසිකයෝ, දැසිදස්සන් ආදී ඒ වගේම සුරතලයට ඇති කරන බල්ලු බලල්ලු පවා ඒ වගේම භෞතික සම්පත්තීන් අතර වාහන, ඉඩම්, ගෙවල් මේ දේවල් හොයලා මේ දේවල් වලින් මුසපත් වෙනවා. මුසපත් වෙලා මුලා වෙනවා. තමා ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත් වෙන දේවල්ම හොයනවා. මොනවද ජරාවට පත් වෙන දේවල්? අම්මා තාත්තා, සැමියා බිරිඳ, දරුවෝ, ඥාති හිත මිත්‍රාදී ඇති කරගත්ත භෞතික දේවල් මේ හැමදේම ජරාවට පත් වෙනවා. මේවා හොයලා මේවා තුලින් මුසපත් වෙලා මුලාවට පත් වෙනවා. ඒක ඇත්තක් කියලා හිතන්න පටන් ගන්නවා. තමාත් රෝග පීඩාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝග පීඩාවට පත් වෙන ස්වභාවයෙන් යුතු දේවල්ම තමයි ජීවිතේට හොයන්නේ. අම්මා තාත්තා, දරුවෝ, සැමියා බිරිඳ මේ හැමෝම රෝග පීඩාවට පත් වෙන අය. ඒ බව දැනගෙන ඒවම අපි ජීවිතේට හොයනවා. ඒ වගේම තමාත් මරණයට පත් වෙනවා කියලා දැනගෙන මරණයට පත් වෙන දේවල්ම ජීවිතේට හොයනවා. ශෝක කරනවා කියලා තමාගේ තුලත් ශෝකයේ තියෙද්දි ශෝක කරන දේවල්ම ජීවිතේට හොයනවා. කිලිටි වෙන ස්වභාවයෙන් ඉඳගෙන කිලිටි වෙන දේවල් ජීවිතේට හොයනවා. පින්වත් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ නමකගේ කල්පනා රටාව මොන තරම් වටිනවද? පින්වත්නි, තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සමස්ත ලෝකයේම ඉන්නේ අනාර්ය වූ සෙවීම තුල. දැන් ඔබම කියනවා ජාතිය දුකයි, ජරාව දුකයි, ව්‍යාධිය දුකයි, මරණය දුකයි කියලා. පින්වත් ඔබම කියනවා. දුකයි කිය අපි මොකද කරන්නේ? අපි ඒ දුකම හොයනවා. ඒක දුකයි කිය දුකම හොයනවා. පින්වත්නි, අපිට පිටතින් ලෝකේ දුක ගැන කතා කරන මිනිස්සු දකින්න හිටියට ඇත්තටම මේ ලෝකේ වැඩිපුර ඉන්නේ දුකක් ගැන කියලා සැපක් හොයාගෙන යන පිරිසක්. ලෞතර බුදුරජාණන් වහන්සේ අනෙක් කාරණාව තමයි බුද්ධ දේශනාවේදී ඇත්තටම බුද්ධ දේශනාව කියලා කියන්නේ දුක ගැන කියලා මිනිස්සු බය කරන ධමයක් නෙවෙයි. බුද්ධ දේශනාව කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය. ඔබ දකින දේ, විඳින දේ, දැනෙන දේ, පේන දේ මේ දේවල් ඇත්තක් වගේ පෙනුනට ඇත්තක් නෙමෙයි. ඒ හින්දා ඒ ස්වභාවය ඇත්තක් නෙමෙයි කියලා අපි ඒක ගොඩනගාගත් එකක්. එකම නම් කල්පිතය. ඒ ගොඩනගාගත්ත ෆැන්ටසිය තුල ඉඳගෙන ඒ තුලින් ඒ ෆැන්ටසිය තුලින්ම රියැලිටි අවබෝධ කරවන්න පුළුවන් ධමයක් බුද්ධ දේශනාව. ඒක තමයි බුද්ධ දේශනාව තුළින් සිද්ධ කරන්නේ. අපට පේන දේ, අපට ඇහෙන දේ, අපි දකින දේ
විඳින දේ ඇත්තයි කියලා පෙනුනට ඒක ඇත්තක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විමසනවා මහණෙනි එහෙමනම් ආර්ය වූ සෙවීම කුමක්ද? ආර්ය වූ සෙවීම තමයි තවත් උපදින ස්වභාවයෙන් ඉඳගෙන නූපදින දෙයක් හොයනවා. ඒකේ දුක දැනගෙන ඒ තුලින් නිදහස් වෙන දෙයක් හොයනවා. තමා ජරාවටපත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවටපත් නොවන දෙයක් හොයනවා. තමා රෝග පීඩාවටපත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝග පීඩාවටපත් නොවන දෙයක් හොයනවා. තමාත් මරණයටපත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයටපත් නොවන දෙයක් හොයනවා. තමාත් ශෝක කරන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක නොකරන දෙයක් ජීවිතයට හොයනවා. තමාත් කිලිටි වන ස්වභාවයෙන් ඉඳගෙන කිලිටි නොවන තත්වයක් ජීවිතයට හොයනවා. මහණෙනි මමත් මේ වගේම සෙවීම් තුළ හිටියාය කියලා කියනවා. මමත් අනාර්ය වූ සෙවීම් තුළ ජීවිතය ගත කළාය කියලා කියනවා. ආර්ය වූ සෙවීම් තුළ නෙමෙයි. බලන්න මේ වැටහීම දැනෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේට මේක අවබෝධ වෙන්න ඒ බුද්ධිය මොනතරම් වටින තැනක තියෙන්න ඇත්ද? දැන් අපිට මෙහෙම දේවල් හිතනවද? අපිට මෙහෙම දේවල් හිතෙන්නේ නැහැ. ප්‍රඥාව අවදි වීම කියන කාරණාව ඇත්තටම සාංශාරික අවබෝධය මත තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේලාට ලැබෙන්නේ. අපිට කොහොමද හිතෙන්නේ? අපිට හිතෙන්නේ හොඳ බිරිඳක් ලැබුණම, හොඳ සැමියෙක් ලැබුණම, දරුවෝ ලැබුණම, අපිට වටින කියන දේවල් ලැබුණම, කනකර, මුතුමැණික්, රිදී, ආභරණ මේ ආදී දේවල් ලැබුණම අපි හිතනවා මේ ලෝකේ හොඳම වාසනාව අපිට හිමි වුණා කියලා. අපි වටේ ඉන්න අය මොකද කරන්නේ? ඒ යථාර්ථයේ නොවන දේ තුල අපිව රඳා පවත්වන්නේ අය කියන ඔයා හරි වාසනාවන්ත කෙනෙක්. ඔයාට හැමදේම ලැබිලා තියෙනවා. ඕකනම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මේක ඇත්තක්ද? මේක බොරුවක්. ඒක ටික ටික වෙනස් වෙනවා. ටික වෙනස් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මට මෙන්න මෙහෙම හිතෙන්න පටන් ගත්තා. උපදින ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මම උපදින දෙයක්ම ජීවිතේට හොයන්නේ? ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මම ජරාවට පත් වෙන දෙයක්ම ජීවිතේට හොයන්නේ? රෝග පීඩාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මම රෝග පීඩාවට පත් වෙන දෙයක්ම ජීවිතේට හොයන්නේ? මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මම මරණයට පත් වෙන දේවල්ම ජීවිතේට හොයන්නේ? ශෝක කරන කිලිටි වෙන දේවල් ඇයි මම ජීවිතේට හොයන්නේ? මහණෙනි මගේ හිත මගෙන් මෙහෙම ප්‍රශ්න කරන්න පටන් ගත්තාය කියලා කියන. මෙන්න මේක තමයි ගිහිගේ අතහැරලා යන්න. සත්‍ය අවබෝධ වෙන්න මාර්ගය හදාගන්න තැනට ගිහිගේ අතහරින්න හේතු වෙච්ච කරුණු කාරණා. උන්වහන්සේ හිතන්න පටන් ගත්තාය කියලා කියනවා. මම හොයන්න ඕනේ. මමත් උපදින ස්වභාවයේ ඉඳගෙන නූපදින දෙයක් නේද? මමත් ජරාවන ස්වභාවයේ ඉඳගෙන ජරා නොවන දෙයක් නේද? මමත් ශෝක කරන කිලිටිවන මරණයටපත් වෙන රෝග පීඩාවටපත් වෙන ස්වභාවයේ ඉඳගෙන මම හොයන්න ඕනේ. එහෙම නොවන දෙයක් නේද කියලා උන්වහන්සේට හිතෙන්න පටන් ගත්තාය කියලා කියනවා. මේ සිතුවිල්ල ඇති වෙලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහණෙනි මම ඊ타ත්ම භද්‍ර යවුවනේ තරුණ වයසේදී නාබර වයසේදී මේ දේවල් කතා කරද්දී දෙමව්පියෝ මීට අකමැති වුණාය කියලා කියනවා. දැන් එතකොට අපි දන්න කතාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිහි කාලෙදී මේ දේවල් මාලිගාවේ කතා කළා කියලා අපි දන්නේ නැහැ. හැබැයි නොදන්න කතාව. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ දේවල් මාලිගාවේ කතා කරලා තියෙනවා. මාතා පිතුන්නම් අසමුකෝ රුදන්තාන අම්මා තාත්තා ශෝක කළා වැළපුණා ඇඬුවාය කියලා කියනවා. ඒ මව්පියන්ගේ හැඬීම් වැළපීම් මැද්දේ ඒ සියලු දේට විරුද්ධ වෙන්නේ නූපන් දෙයක් නූපදින දෙයක් හොයාගෙන ලෞතර බුදුරජාණන් වහන්සේ මාලිගයේ පිටත් වෙලා යනවා. සත්‍ය සොයාගෙන අනගාരിക පැවිද්ද ඇති කරගෙන අනගාരിക පැවිද්ද තුලින් මේ තමාත් උපදින ස්වභාවයේ ඉඳගෙන නූපදින දෙයක්, ජරාවටපත් නොවන දෙයක්, රෝග පීඩාවටපත් නොවන දෙයක්, මරණයටපත් නොවන, ශෝක නොකරන, කිලිටි නොවන දෙයක් හොයාගෙන තථාගතයන් වහන්සේ කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී ආදී වශයෙන් සත්‍ය කුසලයේ හොයාගෙන මාලිගයෙන් නික්මිලා පිටත් වෙලා ගියායි කියලා කියනවා.
මෙහෙම ගිහිල්ලා මුලින්ම මුණ ගැහෙන්නේ භාර්ගව කියන තවුසාව. භාර්ගව තවුස තමයි ආලාර කාලාම තවුසා වෙතට තථාගතයන් වහන්සේව ඒ සිදුහත් තවුසානන් යොමු කරන්නේ. ආලාර කාලාම තවුසා ළඟට ගිහිල්ලා ආලාර කාලාම තවුසගෙන් විමසනවා ආචාර්යතුමනි ඔබ තුල යම්කිසි අවබෝධයක් තියනවද? ඒ අවබෝධය මට කියා දෙන්න කියලා කිව්වා. ඒ අවබෝධය කියා දුන්නම ඒ අවබෝධයේ ටිකෙන් ටික ජීවිතයට ලබා ගද්දී තථාගතයන් වහන්සේට හිතෙනවා ආලාර කාලාම තවුසා මේ දේ කියන්නේ සම්පූර්ණයෙන්ම ශ්‍රද්ධාව පදනම් කරගෙන නෙමෙයි. මේ දේ කියන්නේ අත්දැකීම පදනම් කරගෙන යම්කිසි ඉගෙනීමක් පදනම් කරගෙන. ඒ නිසා ආලාර කාලාම තවුසා ළඟට ගිහිල්ලා අහනවා ආචාර්යතුමනි ඔබ මොනතරම් දන්නවද කියලා. එතකොට තවුසා කියනවා ආලාර කාලාම තවුසා ආකින්චඤ්ඤායතනෙ වෙනකන් දන්නවාය කියලා කියනවා. දැන් ආකින්චඤ්ඤායතනෙ වෙනකන් අරූප සමාපත්තිය වල 7 වෙනි ස්ථානයට වෙනකන් දන්නවා කියලා කියනවා. දැන් අරූප සමාපත්තිය වල 7 වෙනි තැනට වෙනකන් හිත පුරුදු කරන්න පටන් ගන්නවා. හිත පුරුදු කරලා ඒ අවබෝධය ලබනවා. ඒ අවබෝධය ලබලා තථාගතයන් වහන්සේට හිතෙන්න පටන් ගන්නවා. ඒ අවබෝධය ලැබුවම ඒ අවබෝධය තුළ ශ්‍රද්ධාව තියෙන්නේ ආලාරකාරාමාචාර්යතුමාට විතරක් නෙමෙයි. සතිය තියෙන්නේ එතුමට විතරක් නෙමෙයි. වීරිය තියෙන්නේ එතුමට විතරක් නෙමෙයි. ඒ අවබෝධය තුළ සමාධිය ප්‍රඥාව තියෙන්නේ එතුමට විතරක් නෙමෙයි. මටත් ඒක තියෙනවා. ආලාර කාලාම තවුසා ආරාධනා කරනවා ටික කාලයක් හරි තමන් අතර ඉඳලා ඒ අවබෝධ කළ දේ පසත් කළ දේ ඒ තමන්ගේ ගෝල බාලීන්ට කියලා දෙන්න කියලා. ටික කාලයක් ඉන්නවා. ඉද්දි හිතනවා මම හොයපු එක මේක නෙමෙයි. මම හෙව්වේ නූපදින දෙයක්. ජරාවටපත් නොවන දෙයක්. රෝග පීඩාවටපත් නොවන දෙයක්. මරණයටපත් නොවන දෙයක්. ශෝක නොකරන කිලිට නොවන දෙයක්. ඒක මේක නෙමෙයි කියලා අවබෝධ වෙන්න දැනෙන්න පටන් ගන්නවා. එතනින් ඉවත් වෙලා යනවා. දැන් ලෞකික ලෝකේ නම් වර්තමාන ලෝකේ නම් අපිට මොනවා හරි දෙයක් ලැබුණම ඒ දේ වටිනවා නම් සමතැන් ලැබුණම කොයි හරි දෙයකදී අපි මොකද කරන්නේ? එතනම තමන්ගේ අරමුණ පැත්තකින් තියලා ඒ ලැබෙන ලාභ ප්‍රයෝජන තකා එතනටම වෙලා ඉන්න උත්සාහ කරනවා. එහෙමත් නැත්නම් ඉන්න ස්වභාවය වෙනස් කරගත්තම් බොහෝ අය හිටියට වඩා නාස්ති වෙලා යනවා. හැබැයි ලෝතර තථාගත බුදුහාමුදුරුවෝ එහෙම නෙවෙයි. තථාගතයන් වහන්සේ සත්‍ය හොයාගෙන යන්නේ. මේ සත්‍ය හොයාගෙන යන ගමනේදී ඊළඟට උද්දක රාමවෘත්ත තවුසානන් වෙතට එළඹෙනවා. ඒ තවුසානන් වෙතට එළඹිලා ඒ තවුසානන්ගෙනුත් විමසන ආචාර්යතුමනි ඔබ තුල යම් අවබෝධයක් තියෙනවද? ඒ අවබෝධය කියා දෙන්නේ කියලා කිව්වා. කිව්වම ඒ අවබෝධය ටික උගන්වද්දී තථාගතයන් වහන්සේට දැනෙන්න පටන් ගත්තලු උද්දක රාමපුත්ත තවුසා මේ දේ කියන්නේ ශ්‍රද්ධාව පදනම් කරගෙන නෙමෙයි. මේ දේ කියන්නේ අත්දැකීම් පදනම් කරගෙන යම් කිසි ඉගෙනීමක් තුළින්. ඒ නිසා උද්දක රාමපුත්ත තවුසා ළඟටත් ගිහිල්ලා අහනවා ආචාර්යතුමනි ඔබ මොනතරම් දන්නවද කියලා. උද්දක රාමපුත්ත තවුසා කියනවා නේව සංඥා නා සංඥායතනෙට වෙනකන් සංඥාව ඇත්තෙත් නැති තැනකට අවබෝධ කරගෙන ඉන්නවා කියලා. අරූප සමාපත්තිය අතර අවසාන තැනට. දැන් නේව සංඥා නා සංඥායතනිය වෙනකන් හිත දියුණු කරනවා. හිත දියුණු කරාම පසත් වෙනවා. ඒ අවබෝධය තුල ශ්‍රද්ධාව තියෙන්නේ උද්දක රාමපුත්ත තවුසට විතරක් නෙමෙයි. ඒ අවබෝධය තුළ සතිය තියෙන්නේ, වීරිය තියෙන්නේ, සමාධිය තියෙන්නේ, ප්‍රඥාව තියෙන්නේ ඒ තවුසට විතරක් නෙමෙයි. මටත් තියෙනවා. ඒ හා සමාන අවබෝධයක් කියලා. එක ප්‍රකාශ කළාම උද්දක රාමපුත්ත තවුසත් ආරාධනාවක් කරනවා තථාගතයන් වහන්සේට සිදුහත් තවුසානන්ට තමන් එක්ක සමතැන් අරගෙන ඒ රැඳී ඉන්න කියලා. ටික දවසක් ඉද්දි සිහිපත් වෙනවා. මේක මම හොයන දේ නෙමෙයි. මම හිව්වේ නූපදින දෙයක්. ජරාවටපත් නොවන දෙයක්. රෝග පීඩාවටපත් නොවන දෙයක්. මරණයටපත් නොවන දෙයක්. ශෝක නොකරන කිලිටි නොවන දෙයක් මම හිව්වේ. ඒ මේක නෙමෙයි කියලා තේරුම් ගන්න පටන් ගන්නවා. එතනිනුත් ඉවත් වෙලා සත්‍ය හොයාගෙන යනවා. කිං සච්ච ගවේසී, කිං කුසල ගවේසී ආදී වශයෙන්
අනෝමා ගන්තිරට ඇවිත් අනෝමා ගන්තිර අසල අනුපි අඹ වනේ සතියක් කාලය ගත කරනවා. මේ සතියක කාලය ගත කරලා අනුපි අඹ වනයෙන් නික්මිලා යොදුන් 30ක් ගෙවාගෙන රජගහනුවර පාණ්ඩව පර්වතයේ පාමුලට එනවා. පාණ්ඩව පර්වත පාමුල වනයේ ටික කාලයක් ගත කරලා ආපහු එතනිනුත් නික්මිලා නිරංජනා නදියේ අසලින් උරුවෙල් දනව්ව හරහා සේනානී කියන නියංගමට එනවා දුෂ්කර ක්‍රියා කරන්න. පින්වත්නි, අපි දන්න විදිහට සේනානී නියංගම කියලා කියන්නේ අපි අහලා තියෙන විදිහට බොහෝ අය හිතාගෙන ඉන්නවා හරියට කන්නවත් නැති බොන්නවත් නැති තැනක් කියලා. එදා රජගහනුවර සේනානී නියංගම කියන්නේ දානපතියන් ජීවත් වෙච්ච සුවිශේෂී ගම. ඒ ගමට සිදුහත් අවසානන් යද්දී සිදුහත් අවසානන්ට පහළ වෙන විතර්ක හිතන දේවල් ඔබ විතක්ක සමුත්ථාන සූත්‍ර දේශනාව දේවදහ විතක්ක සූත්‍ර දේශනාවෙම හදාarලා තියෙනවනම් ඒ පහළ වෙන විතර්කයන් පිළිබඳ මට හොඳට දානේ සපය ගන්න පුළුවන් වෙයි. මට පහසුවෙන් වැඩ ඉන්න පුළුවන් වෙයි. උපභෝග පරිභෝග වස්තු ප්‍රතිවලින් අඩුවක් නොවේ මට. අන්න එහෙම සිතුවිල්ලකින් තමයි සිදුවත් අවසානන් සේනානී නියංගමට යන්නේ. මට සමාධිය ඇති කරගන්න පහසු තැනක් වෙයි. මට කරදරයක් නොවේයි කියන තැනකට. එතකොට මේ දුෂ්කර ක්‍රියා කරන්න ගියේ කන්නවත් නැති බොන්නවත් නැති ප්‍රත්‍ය පහසුකම් කිසි දෙයක් නැති තැනකට නෙමෙයි. තාමත්ම සශ්‍රීක නගරයකට යන්නේ සේනානී නියංගමට. ඒ නියංගම අසල ඒ වනලැහැබට වැදිලා. ඒ වනලැහැබේ දැන් සත්‍ය හොයන්න පටන් ගන්නවා. දුෂ්කර ක්‍රියාව ආරම්භ කරන පිලෝතික කර්මයක් විපාක දෙනවා. පිලෝතික කර්මිකුත් විපාක දීලා සා අවුරුද්දක් ලෞතර බුදුරජාණන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. දැන් ඔබ හිතන්න එපා සියලු බුදුරජාණන් වහන්සේලා අවුරුදු 6 අවුරුදු 8 අවුරුදු 10 ඒ වගේ දීර්ඝ කාලම දුෂ්කර ක්‍රියා කළා කියලා. මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දුෂ්කර ක්‍රියා කාලය සතියක්. එතකොට ලෞතර ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේට පෙර කරපු අකුසල කර්මයක් විපාක දෙනවා. පිලෝතික කර්මයක්. ඒ පිලෝතික කර්මයේ හේතු කොටගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේට අගෞරව කිරීම හේතු කොටගෙන තමයි සා අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වෙන්නේ. සා අවුරුද්දම දුෂ්කර ක්‍රියා කරලා බලනවා සත්‍ය අවබෝධ වීමක් නැහැ. කල්පනා කරනවා එහෙමනම් මේක නෙමේ ක්‍රමය. එදා පුංචි කාලේදී අර දඹරුක් සෙවනේ සිදු කරන්ට යෙදුණු විදර්ශනා භාවනාව ආනාපාන සතිය වඩන්න ඕනේ කියලා හිතනවා. ඒ විදර්ශනාව වඩන්න නම් ශරීරයට ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශරීරයට ශක්තිය ඇති කරගන්නට නැවතත් ශරීරයට මධ්‍යම ප්‍රමාණයෙන් ආහාර ලබා ගන්නට පටන් ගන්නවා. ඒ පටන් අරගෙන විදර්ශනාව වඩනවා ආනාපාන සතිය තුලින්. මෙහෙම විදර්ශනාව වඩලා ඊළඟට සත්‍ය අවබෝධ වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි බොමැඩට ගිහිල්ලා බොමැඩට පිට දීලා ධර්ම අවබෝධය ලබන්නට වීර්ය කරගෙන අදිෂ්ඨාන කරගෙන නැවතත් ඒ සමාධිය ඇති කරගෙන විදර්ශනාවේම හික්මිලා බුද්ධත්වයට ළඟා වෙනවා. පින්වත්නි, උබ්බේ නිවාසානුස්සති ඥානය, චතුූපපාත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය ත්‍රිවිද්‍යා පහල කරගන්නවා. මේ ත්‍රිවිද්‍යාවන්ට අමතරව චතුර් වෛශාරද්‍ය ඥානය, ෂට්ඨසාධාරණ බුද්ධ ඥාන, නව මහා විදර්ශනා ඥාන, දසබල බුද්ධ ඥාන, චුද්දස බුද්ධ ඥාන, අටලොස් සාවේනික ධර්ම, තිසත්තෑ මහා ඥාන, සත්‍යසත්තෑ මහා ඥාන, මහා කරුණා සමාපatti ඥාන, පටිසම්භිදා ඥාන, පංචගති පරිච්ඡේද ඥාන, චතුර්යෝනි පරිච්ඡේද ඥාන, ඒ වගේම ඒ සියල්ලක්ම ඉහළින් සර්වඥතා ඥානය ලෞතර බුදුරජාණන් වහන්සේ පසත් කරගන්න දෙනවා. මහණෙනි, තථාගතයෝ වදාළා, මහණෙනි, උපදින ස්වභාවයෙන් ඉඳගෙන උපදින ස්වභාවයෙන්ම යුතු දේවල් හොය හොය හිටපු මම ඉන් මිදුනාය කියලා කියනවා. ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේවල්ම හොය හොය හිටපු මම ඉන් මිදුනාය කියලා කියනවා. රෝග පීඩාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝග පීඩාවට පත්වෙන දේවල්ම හොය හොය හිටපු මම ඉන් මිදුනාය කියලා කියනවා. මරණයට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන
මරණයට පත් වෙන දේවල්ම හොය හොය හිටපු මම ඉන් මිදුනාය කියලා කියනවා. ශෝක කරන ස්වභාවයෙන් කිලිටි ස්වභාවයෙන් ඉඳගෙන ශෝක කරන කිලිටි ස්වභාවයෙන් යුක්ත දේවල්ම හොය හොය හිටපු මම ඉන් මිදුනාය කියලා කියනවා. අනුත්තරං යෝගක්කේ මං නිබ්බානං අජ්ජගම මම නිර්වාණය පසත් කළාය කියලා ලෝතර බුදුරජාණන් වහන්සේ එදායි භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශයක් සිදු කරනවා. තථාගත ලෝතර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ අවබෝධ කළාට පස්සේ තථාගතයන් වහන්සේට තවත් විතර්කයක් පැන නගිනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා අයන් ධම්මෝ ගම්බීරෝ මේ ධර්මය ඉතාමත්ම ගම්බීරයි. අයන් ධම්මෝ දුද්දසෝ මේ ධර්මය දැකීමට අපහසුයි. අයන් ධම්මෝ දොරනුබෝධෝ මේ ධර්මය අවබෝධ කිරීමට ඉතාමත්ම අපහසුයි. නමුත් සන්තෝ හරි සාන්තයි. පනීතෝ හරි ප්‍රණීතයි. අතක්කාවචරෝ තර්කයට ගත නොහැකි නිපුණෝ සියුම්භාවයට යුක්තයි. පණ්ඩිත වේදනීයෝ නුවණැත්තන් විසින් පමණක් අවබෝධ කළ හැකි ධර්මයක් මේ ධර්මය. ආලේ රාමා කෝ පණායම් පජා මේ ලෝකේ ඉන්න මිනිස්සු මේ ලෝකේට ආස කරගෙන ඉන්නේ. මේ ලෝකයේ තියෙන දේවල් වලට ආලේ රත්තා මේ ලෝකේ තියෙන දේවල් වලට ඇලිලා ඉන්නේ. ආලේ සමුදිතා මේ ලෝකේ තියෙන දේවල් වලට ආස කරමින් ඒ දේවල් තුලින් තමයි සතුටු වෙන්නේ. තථාගතයන් වහන්සේ කල්පනා කරනවා දැන් මම මෙහෙම පිරිසකට කොහොමද ත්‍රිලක්ෂණය දේශනා කරන්නේ? මම මෙහෙම පිරිසකට කොහොමද පටිච්ච සමුප්පාදය දේශනා කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරන්නේ? චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ? මොකද මිනිස්සු එදත් ඉඳලා තියෙන ඒ වෙනකොට වෙනම ලෝකෙක. අදත් බහුතරයක් මිනිස්සු ඉන්නේ බලාගෙන යද්දි වෙනම ලෝකෙක. ත්‍රිලක්ෂණය දකින, පටිච්ච සමුප්පාදය දකින, ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තැනක බහුතරයක් මිනිස්සු කවුරුවත්ම නැහැ. එතකොට ඔබ හිතන්නකො බුදුරජාණන් වහන්සේට මේ පහළ වෙන හැඟීම සාධාරණ නැද්ද කියලා? මොකද ඒ වෙනකොට නැවතත් නූපදින දෙයක්, ජරාවටපත් නොවන දෙයක්, රෝග පීඩාවටපත් නොවන දෙයක්, මරණයටපත් නොවන දෙයක්, ශෝක නොකරන කිලිටි නොවන දෙයක් හොයාගත්ත කවුරුවත්ම හිටියේ නැහැ. බොහෝ අය හිටියා යම් යම් අවබෝධයන් වල හිර වෙලා නැවතිලා හිටපු අය. එතනින් එහාට ගිය කවුරුවත්ම හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ එතනින් එහාට ඇවිත් ඒ ගැඹුරු ධර්මය අවබෝධ කරලා ඒක දේශනා කරන්නේ කාටද කියලා බුදුරජාණන් වහන්සේට දැන් විතර්කයක් පහළ වෙනවා. මේ විතර්කේ පහළ වුණාට පස්සේ මේක සහම්පති බ්‍රහ්ම රාජයා දකිනවා. සහම්පති බ්‍රහ්ම රාජයා කල්පනා කරනවා අහෝ මනුෂ්‍ය ලෝකේ විනාශ වෙන්නේ. මනුෂ්‍ය ලෝකෙ නැති වෙන්නේ යන. ආපහු මනුෂ්‍ය ලෝකෙට ප්‍රයෝජනයක් නම් ලැබෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේට ධර්මයේ දේශනා කරන්නට සිතක් පහළ වෙන්නේ නැහැ කියලා සහම්පති බ්‍රහ්මයා කල්පනා කරලා සහම්පති බ්‍රහ්ම රාජයා මේ මහ පොළවට ඇවිල්ලා තමන්ගේ දකුණු දන මඩල නමාගෙන මහ පොළව මත ස්පර්ශ කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාගේ හිත පිණිස සුව පිණිස දෙව් මිනිසුන්ගේ ආරක්ෂාව පිණිස හිත පිණිස සුව පිණිස මේ සත්වයන්ගේ සුඛ විහරණය පිණිස සසරින් එතර වීම පිණිස මේ ධර්මය දේශනා කරනු මැනව කියලා සහම්පති බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. පින්වත්නි ඔබ හිතන්න අපි මේ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තේ හරිම අමාරුවෙන්. ඒක බොහෝ අයට තිබුණට බොහෝ අයට තියෙනවා කියලා අපිට පෙවුනට ඒක හරි අමාරුවෙන් ලැබිච්ච දෙයක්. ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ ඔබ පින හඳුනාගත්තා. ඔබ පව හඳුනාගත්තා. ඔබ කුසලයේ හඳුනාගත්තා. ඔබ අකුසලයේ හඳුනාගත්තා. කල යුත්තේ නොකල යුත්තේ හඳුනාගත්තා. මේ මොකක් හින්දාද? ධර්මය ලැබිච්ච හින්දා. ඔබ ඒක හඳුනාගත්තේ ධර්මය ලැබිච්ච හින්දා. දැන් ලැබුණු ධර්මයෙන් ඔබට ඔබ වෙනස් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.
ලැබුණු ධර්මයේ තුලින් ඔබට පුළුවන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න. එහෙම වෙනසකට ඔබට යන්න පුළුවන්කම තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලොව බලනවා. දැන් කාටද මේ ධර්මය දේශනා කරන්නේ කියලා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් කොහොමද ලෝකෙ දිහා බලන්නේ? ඒ සඳහා තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ ඥාන දෙකක් භාවිතා කරනවා. විශේෂයෙන්ම ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ, ආස්‍යානුසේ ඥානෙ, යමක ප්‍රාතිහාර්ය ඥානෙ, මහා කරුණා සමාපatti ඥානෙ, සබ්බඤ්ඤුත ඥානෙ සහ අනාවරණ ඥාන කියන්නේ ෂට්ඨසාධාරණ බුද්ධ ඥාන. මේ ෂට්ඨසාධාරණ බුද්ධ ඥාන තුල පළවෙනි ඥාන දෙක තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය, ආස්‍යානුසේ ඥානය. ආස්‍යානුසේ ඥානයෙන් සිදු කරන්නේ ආශ්‍රව, කෙලෙස් සහ අනුසය පිළිබඳව. අනුසය හතක් තියෙනවා. අනුසය පිළිබඳව අවබෝධය ඇති කරගන්නවා. මේ ලෝකෙ මොන තරම් කෙලෙස් සහ අනුසය තියෙනවද කියලා. ඒ පිළිබඳව තාමත්ම වටින, තාමත්ම සාර බාර දේශනාවක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායම සියනාද වර්ගයට අයිති මදුපිණ්ඩික සූත්‍ර දේශනාව තුළ අනුසය සහ ආශ්‍රවයන් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් දේශනාවක්. එතකොට ආශ්‍රව සහ අනුසය ගැන පරීක්ෂාවක් කරලා ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයෙන් ධර්මයේ දේශනා කරන්නේ කාටද කියන එක බුදුරජාණන් වහන්සේ මෙන්න බලනවා. ඒ බලන්නේ යම් කිසි පුද්ගලයෙක්ගේ සාංශාරික ජීවිතේ පුරාවට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන වලින් නිර්වාණය පිණිස මොනතරම් ඒ ආයතන තුලින් කුසලතා වඩවාගෙන තියනවද, වැඩිලා තියනවද කියන කාරණාව ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙන් පිරික්සලා බලනවා. ඒකට තමයි බුදු ඇසින් ලොව බලනවායි කියලා කියන්නේ. එහෙම බුදු ඇසින් ලොව බලලා ධර්මයේ දේශනා කරන්නට කල්පනා කරද්දී ආලාර කාලාම තවසව සිහිපත් වෙනවා. බලනවා සතියකට කලින් මරණයටපත් වෙලා දැන් අරූප සමාපatti වෙලා 7 වෙනි තැන නීති බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඉපදිලා. ඊළඟට බලනවා කාටද ධර්මයේ දේශනා කරන්න කියලා. උද්දක රාමපුත්ත තවසව මතක් වෙනවා. හරියටම ඊට කලින් දවසේ රාත්‍රියේදී එතුමා මරණයටපත් වෙලා ගිහිල්ලා අරූප සමාපatti අතර අවසාන තැන ඉන්නේ බ්‍රහ්ම ලෝකයේ උත්පත්තිය ලබන. දැන් බලනවා ඊළඟට කාටද ධර්මයේ දේශනා කරන්න කියලා. ඊළඟට ධර්මයේ දේශනා කරන්න සිහිපත් වෙනවා. අර සත්‍ය හොයාගෙන කුසලයේ හොයාගෙන යන කාලේ දිවටන් කරන්ට ළඟින් හිටපු අස්සග මහණුන්ට ධර්මයේ දේශනා කරන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉසිපතනේ මිගදාය කරා යනවා ධර්මයේ දේශනා කරන්නට. මේ යන වෙලාවේදී තථාගතයන් වහන්සේට තව පුද්ගලයෙක් මුණ ගැහෙනවා. මේ මුණ ගැහෙන කෙනා බොහොම කඩවසම් තරුණයෙක්, උපක ආජීවක මුණ ගැහෙනවා. උපක තමයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ, ඔබ මිනිසෙක්ද? ඔබ දෙවියෙක්ද? ආන්දර්මයෙක්ද? ඔබ යක්ෂයෙක්ද? බුදුරජාණන් වහන්සේ උපකට කියන්නේ මම අනන්ත ජින කියලා. තුන් ලෝකයේ දිනපු තැනැත්තා කියලා. නතු බුදුහාමුදුරුවෝ උපකට කියන්නේ මම තමයි ලෝකේ හොඳම දේ අවබෝධ කළ කෙනා. මම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. මට බුද්ධ කියලා භාග්‍යවතුන් වහන්සේ කියලා අමතන්නේ. එහෙම බුදුරජාණන් වහන්සේ මොනම වෙලාවකවත් කියන්නේ නෑ. තථාගතයෝ උපකට කියන්නේ මං අනන්ත ජින තුන් ලෝකේ දිනුවා කියලා විතරමයි. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ උපකට ධර්මයේ දේශනා කරන්නේ නෑ. ඇයි? තථාගතයන් වහන්සේ දන්නවා උපකට ධර්මයේ දේශනා කළාට උපකට ඒ ධර්මයේ වැටහෙන්නේ නැති බව. රාත්‍රියේ ගෙවලා තථාගතයන් වහන්සේ ඉසිපතනේ මිගදාය කරා යද්දී පස්සග මහණුන්ට පේනවා දැන් තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. පස්සග මහණු මොකද හිතන්නේ? සලකන්නේ නෑ. උපස්ථාන කරන්නේ නෑ. ඕනෑවට වඩා ගෞරව කරන්න අවශ්‍ය නෑ. දැන් පේනවනේ හොඳට ඇඟපත හිමත් හදාගෙන හොඳට කාලා බීලා සැපට ඉන්නවා වගේ පේනවා. හොයාගෙන ගිය සත්‍යයත් අතහැරලා ඉන්නවා වගේ කියලා හිතලා උපස්ථාන නොකරන්න හිතාගෙන කටකා කරගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය පින්වත්නි මොනතරම්ද කියලා කියනවනම් පස්සග මහණුන්ට එහෙම ඉන්න බැරි වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා අර එදා රම්මක බමුණගේ ආශ්‍රමයේ භික්ෂුන් වහන්සේලාට මහණෙනි උපදින ස්වභාවයෙන් ඉඳගෙන උපදින දේවල්ම හොය හොය ගිය ඒ අය ඉන්
ඉවත් වුණාය මිදුණාය කියලා කියනවා. ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේවල් හොයන්න ගිය පසක් මහණුන් ඉවත් වුණාය කියලා කියනවා. ඒකේ දුක දැනගෙන ඒකේ ආදීනව දැනගෙන ඒක අවබෝධ කළාය කියලා කියනවා. රෝග පීඩාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඉන් මිදුණාය කියලා කියනවා. මරණයට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඒ මරණයෙන් මිදුණාය කියලා කියනවා. ශෝක කරන කිලිටි වන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක නොකරන කිලිටි නොවන තත්වයකට පත් වුණාය කියලා කියනවා. තථාගත බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ පළවෙනි ධර්මානුශාසනාව හැටියට ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරා. පින්වත්නි මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළවෙනි දේශනාව විතරක්ම නෙමෙයි. මේ ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මේ ලෝකේ යම්තාක් බුදුරජාණන් වහන්සේලා යම් කිසි තැනක බුද්ධත්වයට පත් වෙනවා. ඒ සියලු බුදුරජාණන් වහන්සේලාගේ පළවෙනි ධර්මානුශාසනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. මොන යම් බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වුණා පළවෙනි ධර්මානුශාසනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒක බුද්ධ නියතයක්. ත්‍රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, චතුරාර්ය සත්‍ය මේ ධර්මයේ සාර බාර සියලු දේවල් ගැබ්බෙලා තියෙන එකම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ වදාලා අර භික්ෂුන් වහන්සේලාට මහණෙනි මේ ලෝකයේ තියෙනවා කාම ගුණ පහක්. කාමේ ලක්ෂණ පහක්. ඉට්ඨෝ කන්තෝ මනාපෝ ප්‍රිය රූපෝ කාමූප සංහිතෝ රජනීයෝ ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය රූපෝ කාමයට ඇදිලා යන බැඳිලා යන කිලිටිවන ඇහෙන් දකින රූපහින්දා කාමයට ඇදිලා යනවා. කනෙන් අහන ශබ්දහින්දා කාමයට ඇදිලා යනවා. නාසයෙන් දැනෙන ගඳ සුවඳහින්දා කාමයට ඇදිලා යනවා. දිවෙන් දැනෙන රසයෙන්දා කාමයට ඇදිලා බැඳිලා යනවා. මනසට දැනෙන ශරීරයට දැනෙන පහසින්දා කාමයට ඇදිලා යනවා. මනසට දැනෙන අරමුණු හින්දා කාමයට ඇදිලා යනවා. මෙන්න මේ කියන පංච කාම ගුණයන්ගෙන් තමයි ලෝකේ හැදෙන්නේ. මේකෙන් තමයි අපි අපේ ඉස්සරහා තියෙන ලෝකේ නිර්මාණය කරගෙන තියෙන්නේ. මේක හරියට යම්කිසි කෙනෙක් අවබෝධ නොකළොත් එහෙම අන්න ඒ කෙනාට සිද්ධ වෙනවා පවිතු මායාගේ වසඟයට නතු වෙන්න. එයයි මේ මනුෂ්‍ය ලෝකේ කාම ලෝකයක්. කාම ලෝක පාලනය කරන්නේ කවුද? කාම ලෝක පාලනය කරන්නේ මායя. දැන් පින්වත් ඔබ හිතන්න ඔබට මේ පංචකාමයන් හින්දා ජීවිතේ වැරදුනොත් එහෙම ඔබ ළඟ ඉන්න කෙනාට බැනලා සංසාරයට බැනලා මායයට බැනලා තව කාටවත් දොස් කියලා තේරුමක් නැහැ. ඒකට හේතුව තමයි ඔබ හිතන්නකෝ අපි හැමෝම එක්තරා ස්ථානයකට කොටු කරවලා එක්තරා ස්ථානයක රඳවලා තියා. ඒ ස්ථානයේ අපිව බලා ගන්න යම්කිසි පුද්ගලයෙක් යොදලා තියෙනවා. ඒ අයියාගේ ගෝල බාලයෝ ටිකයි අර ඉන්න අයව එතනින් යන්න නොදී බලා ගන්න. ඒ බලා ගන්න පුද්ගලයා හොඳට කන්න බොන්න දීලා එක එක දේවල් දීලා ඒ ඉන්න අයව හොඳට සතුටු කරනවා. වේදනාවක් දැනෙද්දී විඳින්න දෙයක් දෙනවා. විඳ ඉද්දී ආපහු වේදනාවක් දෙනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට එක එක දේවල් දිදී දුක හිතෙද්දී සතුට හිතන දේවල් දීලා සතුට හිතෙද්දී දුක හිතන දේවල් දීලා එක් වෙලාවට උස් පහත් වීමේ ભેදයකින් අපිව ඒ ස්ථානේ නොඑක් දේවල් දීලා තියාගන්න. ඒක බලාගන්න තමයි අර පුද්ගලයාව යොදවලා තියෙන්නේ. මායයත් ඒ වගේ තමයි. අපි මේ මනුෂ්‍ය ලෝකයේට තුලේ ඉද්දී මායя අපිට එක දේවල් දීලා අපි හරි අපූර්වට බලාගන්න. දුක් වුණාම తాවකාලිකව සතුට වෙන්න දෙයක් දෙනවා. සතුට වැඩි වීම දැනට යද්දී මොකද කරන්නේ? එහෙම යන්න දෙන්නේ නැහැ. එතනින් නවත්තලා ආපහු දුක් වෙන දෙයක් දෙනවා. ආපහු දුක වැඩි වෙලා කලකිරුණම් ආපහු සතුට වෙන දෙයක් දෙනවා. දීලා සතුට කරනවා දුක කරනවා. සතුට කරනවා දුක කරනවා. මායාගේ කාර්යභාරය සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිග බන්ධනෝ පාසරාසී හරියට වැද්දාගේ තොණ්ඩුවට අහුවෙච්ච මුවා වගේ තොණ්ඩු රාශියකට අහුවෙච්ච මුවා වගේ. ඒ මුවාට
යන්නත් නැහැ, ඉන්නත් නැහැ, කිසි දෙයක් කරගන්නත් නැහැ, කන්න බොන්න දෙයක්වත් නැහැ. දඟලලා එතනම වැටිලා වහන්සේට නිින්ද යනවා. වැද්දා එනවා. එතනින් පැනලා යන්න විදිහක් නැහැ. වැද්දට අහුවෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා. මහණෙනි, යම් කිසි පුද්ගලයෙක් එහෙන් දකින රූපේට නතු වෙනවා නම්, කනෙන් අහන ශබ්දයට වහල් වෙනවා නම් නතු වෙනවා නම්, නාසයට දැනෙන ගඳ සුවඳට නතු වෙනවා නම්, දිවට දැනෙන රසයට, ශරීරයට දැනෙන පහසට, මනසට දැනෙන අරමුණු වලට එයා නතු වෙනවා නම්, ඒ පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරනවා නම්, එයා හරියට වැද්දාගේ තොණ්ඩු වලට අහුවෙච්ච මුවා වගේ කියලා කියනවා. ඒ වගේම මහණෙනි, මේ ලෝකේ ගිහියෙක්, පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, ශ්‍රමණ බ්‍රාහ්මනාදී යම් කිසි කෙනෙක් මේ පංචකාමයට අහු නොවි, මේ පංචකාමයේ මුල් නොබැස, මේ පංචකාමයට මුලා නොවි, ඒ තුල නොඇති එහි ස්වභාවය නිතර දකිමින් වාසය කරනවා නම්, අන්න එයා කියලා කියනවා පංචකාමය හරියට පරිහරණය කරන තැනැත්තා. දැන් ඔබට පංචකාමයේ පරිහරණය නොකර ඉන්න බැහැනේ. එහෙම කවුරු හරි කියනවා නම් පරිහරණය නොකර ඉන්න කියලා, ඒක බොරුවක්. ඔබට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස තියෙනවා නම් ඔබට මේ ලෝකේ තියෙන පංචකාමයේ පරිහරණය කරන්න සිද්ධ වෙනවා. පංචකාමයේ පරිහරණය නොකර ඔබට මේ ලෝකේ සම්මතිය තුළ පවතින්න පුළුවන්කමක් කොහෙවත් ලැබෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයක් කොයි විදිහට ගත කරන්න බෑ. එතකොට තථාගතයන් වහන්සේ පංචකාමයේ පරිහරණය කරන්න එපා කියලා කියන්නේ නැහැ. මේ පංචකාමයේ ස්වභාවය දකින්න කියලා කියන ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ කාමෝපසංහිතෝ රජනී, කාමයට ඇදිලා යන කිලිටිවන මේ පංචකාමයේ ස්වභාවය දැකලා, ඒ පංචකාමයේ ස්වභාවය අවබෝධ කරගෙන ඒ පංචකාමයේ පරිහරණය කරන්න කියලා කියනවා. මොකද මේ ලෝකේ එළියේ තියෙන දේවල් කවදාවත් අපිට වෙනස් කරන්න බෑ. හැබැයි පින්වත් ඔබට පුළුවන් එළිය හදන්න මහන්සි නොගත්තට ඔළුව හදාගන්න. ඒ නිසා එළියේ තියෙන දේවල් හදන්න අවශ්‍ය නැහැ. ඔළුව හදාගත්ත කෙනාට එළියේ තියෙන දේවල් හරියාකාරව පරිහරණය කරන්න පුළුවන් අවබෝධය ලැබෙනවා. හරියට වැද්දාගේ තොණ්ඩු වලට අහුවෙච්ච නැති මුවා වගේ. වැද්දා ඉද්දි අල්ලගෙන යන්න මුවාට පුළුවන් නිදහසේ එතනින් ඉවත් වෙලා යන්න. එතකොට යම් කිසි කෙනෙක් පංචකාමයට නතු වෙලා නැත්නම් අන්න ඒ කෙනාට ජීවිතේ ඒ නිදහස ලැබෙනවා. යම් කිසි කෙනෙක් නිතර ඒ පිළිබඳව දකිමින් සිහිය පවත්වමින් ඒ පරිහරණය කරනවා නම් හරියාකාරව ඒ කෙනාට පුළුවන්කම තියෙනවා ඒ කෙනා පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න. ඒ කෙනා පිළිබඳ දකින්න ඒ කෙනාට පුළුවන්කමක් ලැබෙනවා. පින්වත් ඔබ හිතන්න, බුදුරජාණන් වහන්සේ කළේ ජීවිත පරිශ්‍රණයක්. ඔබ විහාරස්ථාන වලට යනවා, සිල් ගන්නවා, දන් දෙනවා, බණ අහනවා, භාවනා කරනවා. පින්වත් ඔබ එකම දවසකදී හරි ඔබේ රාගයේ ප්‍රමාණය හඳුනාගත්තද? ඔබ එකම දවසකදී හරි ඔබේ දේශයේ ප්‍රමාණය හඳුනාගත්තද? එකම දවසකදී හරි ඔබ ඔබේ මෝහයේ ප්‍රමාණය හඳුනාගත්තද? සම්පූර්ණයෙන්ම බැරි වුණත් ඔබ තුල රාගය මේ විදිහට තියෙනවා කියලාවත් ඔබ මේ වෙනකන් හඳුනාගත්තද? දේශයේ මේ තරමට තියෙනවා කියලාවත් ඔබ යම්කිසි මට්ටමකින් හඳුනාගත්තද? මෝහය මේ තරමින්වත් තියෙනවා කියලා ඔබ හඳුනාගත්තා. දැන් ඔබේ රාගය මට හඳුනගන්න බෑ. ඔබේ රාගය හඳුනගන්න ඕනේ ඔබ. ඔබේ දේශය මට හඳුනගන්න බෑ. ඔබේ දේශය හඳුනගන්න ඕනේ ඔබ. මටවත් මගේ රාගය, දේශය, මෝහය සම්පූර්ණ ප්‍රමාණයෙන්ම හඳුනගන්න බෑ. ඒකට යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. එතකොට ඔබව විමසිය යුත්තේ, ඔබව විමර්ශනය කළ යුත්තේ, ඔබව පරීක්ෂණයට ලක් කළ යුත්තේ කවුද? ඔබම තමයි. එතකොට තමයි ඔබට වැටහෙන්නේ ඔබ තුල රාගය මොන වගේද, කොච්චර තියෙනවද? ඔබේ දේශය මොන වගේද, මොන තරම් තියෙනවද? ඔබේ මෝහය මොන වගේද, මොන තරම් තියෙනවද කියලා. ඔබව පරීක්ෂණයකට ලක් කරනවා. ඒකට කියනවා ආත්ම පරීක්ෂණය කියලා. තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ මේ
අරිය පරිේශණය තුළින් කරන්නේ උන්වහන්සේගේ ආත්ම පරිේශණයකට ලක් කරනවා. ඔය පරිේශණය පහසු නෑ. ඔක ඉතාමත්ම පහසු පරිේශණයක්. ඒ පරිේශණයේ එක් එක් මට්ටම් තියෙන ඔය පරිේශණය දවසකදී ඔබට සමත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඔබ ඔබේ රාගය හරියට හඳුනගෙන, ඔබ ඔබේ ද්වේෂය හරියට හඳුනගෙන, ඔබ ඔබේ මෝහය හරියට හඳුනගෙන ඔබට ඔය පරීක්ෂණයේ සමත් වෙන්න පුළුවන්කම ලැබුණොත් ඔබ පිළිබඳව හඳුනගෙන ඔබ තමයි ඔබව නිදහස් කරගන්න ඕන සුදුසුම කෙනා. ඔබ තමයි ඔබව නිදහස් කරගත හැකි කෙනා. ඒ නිසා ඔබ ගැන හඳුනාගෙන ඔය පරීක්ෂණය යම් කිසි දවසකදී සාර්ථකව සමත් වුණොත් එහෙම එදාට ඔබ නිවන් දකින්න. ඒක තමයි ආර්ය පරීක්ෂණය, ආත්ම පරීක්ෂණය. ඒ නිසා ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ජීවිතයේ තථාගතයන් වහන්සේ බුද්ධත්වයේ කරා එන්නේ උපදින දේවල්ම හොයලා නෙමෙයි. ජරාවට පත් වෙන දේවල්ම හොයලා නෙමෙයි. රෝග පීඩාවට පත් වෙන මරණයට පත් වෙන දේවල්ම හොයලා නෙමෙයි. ශෝක කරන කිලිටි වෙන දේවල්ම ජීවිතේ තියාගෙන නෙමෙයි. නූපදින දෙයක් ගැන හිතනවා. රෝග නොවන දෙයක්. ජරාවට පත් නොවන, මරණයට පත් නොවන, ශෝක නොකරන ස්වභාවය. කිලිටි නොවන ස්වභාවය ගැන හිතනවා. ඒ ස්වභාවය ගැන හිතලා තමන් ගැන පරීක්ෂණයක තථාගතයන් වහන්සේ යෙදෙනවා. ඒකට ආත්ම පරීක්ෂණය කිව්වා. පින්වත් ඔබත් ඔබේ රාගය හඳුනගන්න, ඔබේ ද්වේෂය හඳුනගන්න, ඔබේ මෝහය හඳුනගන්න. ඒ සඳහා බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිටුවහලක් බවට පත් කරගන්න. ඔබ ආත්ම පරීක්ෂණයෙන් සමත් වෙන්න. ඒ ආත්ම පරීක්ෂණයෙන් ඔබ සමත් වුණ දවසට ඔබ සසරින් එතර වේවි. ඔබට ධර්මාවබෝධය ලැබේවි. මම ප්‍රාර්ථනා කරන්නම් පින්වත් ඔබ සෑම සියලු දෙනාටම ඒ ධර්මාවබෝධය මේ මනුෂ්‍ය ජීවිතයේ කෙලවර වීමට මත්තම අවබෝධ වේවා. සසර ගමන කෙටි වේවා. ඒ අමා මහා නිවන් සුව බොහෝ දුර නොවේවා කියන උතුම් වූ ප්‍රාර්ථනා. පින්වත්නි, විශේෂයෙන්ම අද පටන් පින්වත් ඔබට ඔබේ ජීවිතයට ධර්මය සමීප කරගන්නට, ඔබට ධර්මයෙන් සෝපත් වෙන්න, ඒ වගේම අන්නත්තන්ගේ ජීවිතය ධර්මයෙන් සෝපත් කරන්නට, ප්‍රඥාවෙන් විදර්ශනා වඩන්නට, විදර්ශනා බෞද්ධ විහාරස්ථානයේ උතුම් පින්කම් සඳහා දායකත්වය ලබා දීමේ වාග්ය වාසනාව ඔබට සැලසෙනවා. ඒ සඳහා විදර්ශනා බෞද්ධ විහාරස්ථානයේ ඒ කමිටුව සම්බන්ධ කරගෙන ඉදිරි පින්කම් කටයුතු සඳහා ඒ තමන්ගේ උතුම් දායකත්වය ලබා දීලා තමනුත් සසරින් එතර වීමේ මාර්ගයට පිළිපන් තැනැත්තෙක් බවට පත් වෙන අන්නත්තන්ටත් ඒ මාර්ගයේ මඟ පෙන්වීමක් සිදු කරන්නට ඔබට වාසනාව ලැබිලා තියෙනවා. ඒ පිළිබඳවත් මෙත් සිතින් පින්වත් ඔබ හැම දිනාටම සිහිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම අද දවසේදී මේ උතුම් වූ කර්තව්‍යයන් ආරම්භ කරන්නට යෙදෙන දවසේ මේ උතුම් වූ පින්කමේ දායකත්වයේ බාරගෙන තමනු ධර්ම ශ්‍රවණය කරලා අන්නත්තන්ටත් ඒ ධර්ම ශ්‍රවණය කිරීමේ වාග්ය වාසනාව සලසා දෙන්න හේතු වුණේ දෙනගමගේ පවුලේ ඇත්තන් විසින්. ඒ ඇත්තනුත් ජීවිතේට ධර්ම ශ්‍රවණානිසංස කාමාවචර පුණ්‍ය ශක්තියක් එකතු කරගෙන පින්වත් ඔබ හැම දිනාටම ඒ උතුම් වූ පුණ්‍ය ශක්තිය ජීවිතයට එක්රැස් කර ගැනීමේ වාග්ය වාසනාව සලසා දෙන්න හේතු වුණා. අපි ප්‍රථමයෙන්ම ප්‍රාර්ථනා කරමු, විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයත් පින්වත් ඔබත් රකින්න, ඔබට ආශිර්වාද කරන සම්මාදිට්ඨික දිව්‍ය රාජ සමූහයා ප්‍රමුඛ දෙවියන්ට මේ උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මේ උතුම් වූ පින් අනුමෝදන් වීම තුළින් දෙවියන්ගේ දිව්‍ය ශ්‍රීය, දිව්‍ය භාවය, දිව්‍ය තේජස තව තවත් වැඩි දියුණු වේවා. සම්මාදිට්ඨික දිව්‍ය රාජ සමූහයා විසින් පින්වත් ඔබහට කළ හැකි ඒ උතුම් වූ දේවාශිර්වාදයන් නිබඳව නිරන්තරයෙන් ඔබේ ජීවිතයට ඉෂ්ට සිද්ධ කෙරෙත්වා. අවසන ඒ
දිව්‍ය රාජ සමූහා ප්‍රමුඛ දෙවියෝ නිවනින්ම සැනසේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ඒ වගේම මේ පින්කමේ මුඛ්‍ය බලාපොරොත්තුව හැටියට දෙනගමගේ පවුලේ ඇත්තන් විසින් තමන්ගේ හිතෙහි මුදුන්පත් කරගෙන සිටින උතුම් වූ හැඟීම ඒ මීට වසර 3කට පෙර ආතුව කාල යාත්‍රා කරන්ට යෙදුණු මිත්‍රපාල දෙනගමගේ මහත්මානන්ගේ සාංශාරික ජීවිතයේ භවගාමී ජීවිතය සසරින් සැනසීමට පත් කරන්ට උතුම් වූ පුණ්‍ය ස්කන්ධයන්ගෙන් පුරවන්ට ඒ පවුලේ ඇත්තන් අපේක්ෂා කරගෙන සිටිනවා. අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු ඒ මීට වසර 3කට පෙර ආතුව කාල යාත්‍රා කරන්ට යෙදුණු මිත්‍රපාල දෙනගමගේ මහත්මානන්ට මේ උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. එතුමානන්ගේ සාංශාරික විෂය සසරින් සැනසීමට පත්වේවා කියන උතුම් වූ ප්‍රාර්ථනාවත් ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ සෑම සියලු දෙනා නමින්ම කාල යාත්‍රා කරන්ට යෙදුණු ඇත්තන් ඒ හැම දිනාටමත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. දෙනගමගේ පවුලේ ඒ පරම්පරානුගත කුල ප්‍රවේණිගත ඉතිහතදී කාල යාත්‍රා කළ යම් කිසි පින් බලාපොරොත්තු වෙන ඇත්තෙක් ඇතනම් ඒ සෑම සියලු දෙනාටමත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. මිත්‍රපාල දෙනගමගේ මහත්මානන් මුඛ්‍යත්වයේ තබාගෙන පින් බලාපොරොත්තු වෙන යම් කිසි කෙනෙක් ඇතනම් ඔබට සිහිපත් කළ හැකි නොහැකි අපට පින් අනුමෝදන් කළ හැකි යම් කිසි කෙනෙක් ඇතනම් අපෙන් පින් බලාපොරොත්තු වෙන ඒ සෑම සියලු දෙනාටම මේ උතුම් වූ පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වෙත්වා. එයත්න්ගේ සසර ජීවිත භවගාමී ජීවිත සසරින් සැනසීමටපත් වෙත්වා. යම් කිසි අකුසල දෝෂයක් හේතු කොටගෙන යම් කිසි මිය පරලොවගේ ඥාතීන් අභව්‍ය දුක් ඇති ස්ථානයක උත්පත්තිය ලබා ඇතනම් ඉන්නත් මිදෙත්වා. සැප ඇති ස්ථානයක උත්පත්තිය ලබත්වා. ඒ සැප තව තවත් වඩාත් වැඩි දියුණු කර ගැනීමට මේ උතුම් වූ පින් හේතු වේවා. වාසනාව වේවා. මිත්‍රපාල දෙනගමගේ මහත්මානන් ඇතුළු පින් බලාපොරොත්තු වෙන මිය පරලොවගේ ඥාතීන් දුකින් නිදහස් වේවා. උතුම් වූ සෝපත් භාවයට පැමිණේවා. සසර කෙලවර මිත්‍රපාල දෙනගමගේ මහත්මානන් ඇතුළු පින් බලාපොරොත්තු වෙන ඇත්තන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයෙන්ම සසර කෙලවර කර ගනිත්වා කියන උතුම් වූ ප්‍රාර්ථනාව ඇති කරගෙන පුණ්‍යානුමෝදනා කරන්ට ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් වූ පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන දෙනගමගේ පවුලේ සුජීවත්ව වාසය කරන ලොකු කුඩා හැම දෙනාගේම ජීවිතයන් වලටත් ඒ පවුලට සහසම්බන්ධ වුණා වූ ඇත්තන්ගේ ජීවිතයන් වලටත් ධර්ම ශ්‍රවණය කරන්ට යෙදුණු පින්වත් ඔබ නමින් සුජීවත්ව වාසය කරන ඒ සෑම සියලු දෙනාටම ඒ වගේම විදර්ශනා බෞද්ධ විහාරයේ මේ පරිපාලන කටයුතු සිද්ධ කරන අපේ පින්වත් ඇත්තන් සෑම සියලු දෙනාටම ඒ පවුල්වල ඇත්තන්ගේ ජීවිතයන් වලට ඇදූ වැඩූ මව්පිය ගුරුවරු ආදීන්ට උපකාරක සදැහැතියන් සෑම සියලු දෙනාගේම ජීවිතයන් වලට උතුම් වූ බුද්ධ රත්නයේ පහස, ධර්ම රත්නයේ පහස, සංඝ රත්නයේ පහස තව තවත් ළඟා වේවා. කරන කියන කටයුතු සාර්ථක වෙන්න පෙනෙන නොපෙනෙන බලවේග තුළින් අවද පිණිස යමක් ජීවිතයට ලැබී ඇතනම්
ඒ සියල්ලක්ම හිරුදුටු ගණන්දුරු සෙයින් විහත විද්වංසනය වේවා, දූරීභූත වේවා. පින්වත් ඔබ හැම දෙනාගේම ජීවිතයන් වලට උතුම් වූ සතර දළදා වහන්සේලාගේ ආනුභාව ශක්තියත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආනුභාව ශක්තියත්, උතුම් වූ සමනල පාද පත්මයන්හි ආනුභාව ශක්තියත් පිහිටීමෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළු උතුම් වූ නිර්වාණගාමී ප්‍රතිපදා මාර්ගයේ ගමන් කරන්ට මේ උතුම් කුසලයේ පින මෙලවට කායික මානසික සෝපත් භාවය පිනිස වේවා. සසර විශේෂයට කායික මානසික සෝපත් භාවය පිනිස වේවා. අප හැම දිනාටම උතුම් වූ නිර්වාණ ධර්මයේ පිනිස, විරාගයේ නිරෝධයේ නිබ්බානයේ අභිසම්බෝධිය පිනිස, කෙලෙස් තැවීම සංසිඳලීම පිනිස, නිර්වාණ ප්‍රාර්ථනය සමෘද්ධ වීම පිනිස, සසර කෙදිනකදී හෝ එකම ධම්ම මණ්ඩපයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිස උතුම් විපස්සනා නුවණම පහළ වේවා කියන උතුම් ප්‍රාර්ථනා ඇති කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාප ඡායිනු චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.